හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා මාකටිං මැනේජ්මන්ට් ලෙසන්ස් එකේ ලෙසන් එකේ අපි හදාගෙන ආපු සීරීස් එකේ ලාස්ට් වීඩියෝ එක තමයි මේක. එතකොට මේක පටන් ගන්නෙ ප්ලේස් මික්ස් එකේ. ඉතින් දැනටම ස්ක්‍රීන් එකේ බලා ගන්න බලන්න මොකද්ද මේ ප්ලේස් මික්ස් කියලා කියන්නේ? මේකෙදි මම තියලා තියෙනවා ස්ක්‍රීන් එකේ the process of distributing ප්ලේස් මික්ස් කියලා කියන්නේ සරලවම අපේ ප්‍රොඩක්ට්ස් ටික මාකට් එකේ අපි ටාගට් කරගෙන ඉන්න මාකට් එකේ බෙදන එක. ඒ කියන්නේ distribution එක. Distribution the word is important. හරි process of distributing the products to the target customers successfully. මේක important words වෙන්නේ distributing product target customers. එතකොට place mix එකෙන් සිද්ධ වෙන්නේ ඔන්න ඔය ටික. හොඳයි ඉතින් ඒතර ටික අපි කතා කරගෙන යන් මේ වීඩියෝ එකේ. හොඳයි. එතකොට දැන් ඊළඟට තියෙනවා අපි දන්නවා ගුඩ් එකක් ගත්තාම ඒක පාවිච්චි කරන කෙනා අනුව ඒක ගන්න රීසන් එක අනුව කියන්නේ ගුඩ් එක කන්සියුම් කරන්නද ගන්නේ නැත්නම් තවත් මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකකට පාවිච්චි කරන්නද ගන්නේ. අන්නේ බයින් ඉන්ටෙන්ෂන් එක අනුව මේ goods and services අපිට දෙකකට බෙදන්න පුළුවන්. consumer goods goods අපිට දෙකකට බෙදන්න පුළුවන්. consumer goods, industrial goods කියලා. ඉතින් මේ consumer goods වලට වෙනම levels of distribution කරන levels කිහිපයක් තියෙනවා. industrial goods වලට distribution එක කරන levels කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ levels ටික කියලා. first මම මෙතන ගන්නම් ඉස්සෙල්ලාම consumer good එකක්. මේකට මේ color එක ගන්නම්. අපි බලමු ඒක consumer good එකක් නම් කොහොමද ඒක channel එක සිද්ධ වෙන්නේ කියලා. distribution channel for distribution channel for consumer goods. අපි මේ මොකක්ද කියලා බලමු. මෙතනදී මෙන්න මෙහෙම ස්ටෙප් එකක් තියෙයි. ප්‍රොඩියුසර් ඉන්නවා. එහෙම නැත්නම් මැනුෆැක්චරර් මොකක් හරි ගුඩයක් හදන මනුස්සයා ඉන්නවා. එයා කෙලින්ම කන්සියුමර්ට විකුණනවා. මේකට හරියම රෙයා හැබැයි. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. රයිට්? එතකොට ප්‍රොඩියුසර් ඉන්නවා. එයා කන්සියුමර්ට කෙලින්ම ඒ ගුඩ් එක සප්ලයි කරනවා. එහෙම නැත්නම් මෙතනට ඉන්ටර්මීඩියට් කෙනෙක් වැටෙන්න පුළුවන්. ප්‍රොඩියුසර් ඉන්නවා. රීටේලර් ඉන්න පුළුවන්. රීටේලර් කෙනෙක් ඉන්න පුළුවන්. රීටේලර් කන්සියුමර්ට දෙන්න පුළුවන්. රීටේලර් කන්සියුමර්ට දෙන්න පුළුවන්. හොඳට බලන්න මේ ඉන්ස්ටන්සස් ටික. හරියටම තියෙන ඉන්ස්ටන්සස් 6යි කන්සියුමර් ගුඩ් එකට. ඉන්ස්ටන්සස් කීයද? ඉන්ස්ටන්සස් 6යි. තව ගත්තොත් ප්‍රොඩියුසර් ඉන්නවා. රීටේලර් කෙනෙක් නෙවෙයි. දැන් මෙතනට එනවා කියන්නේ මේ දෙක මැදට හෝල්සේලර් කෙනෙක්. හෝල්සේලර්. එයාට පස්සේ රීටේලර්. මේ ඕඩර් එකට දෙන්නේ අපිට මේ ඕඩර් එක ප්‍රයක් පුරුදු නිසා. ඊට පස්සේ යනවා කන්සියුමර්ට. ඉස්සෙල්ලාම මේක තමයි ෆස්ට් එක ප්‍රොඩියුසර් කන්සියුමර් කෙලින්ම දෙනවා. පස්සේ ප්‍රොඩියුසර් රීටේලර් කෙනෙක් පාවිච්චි කරලා දෙනවා. එහෙම නැත්නම් ප්‍රොඩියුසර් හෝල්සේලර්ට දෙනවා. හෝල්සේලර් එක රීටේලර්ට දෙනවා. එතකොට මේ සප්ලයි චේන් එක දික් වෙන සිද්ධ වෙන්නේ කොස්ට් එක ඉහළ යන එක සහ අර බඩුවල පොඩි ඔය අතරමැදියෝ ගබඩා කරගෙන තියාගෙන ඉන්න නිසා ලේට් එකක් තියෙනවා. ලේට්නස් අන්තිම කන්සියුමර්ට එන්න හදන එකේ ලේට්නස් එක වගේම බඩු හිර වෙලා තියෙන්න පුළුවන් සමහර තැන්වල. ඕවා තමයි disadvantages විදිහට කියන්නේ. But there are advantages, so many advantages also. ඒ කියන්නේ එක තැන්වල ඉන්න එක producers ලා ගාව තියෙන බඩු එක convenient place එකකට එකතු වෙනවා මෙන්න මේ supply chain එක දික් වෙන්න. අන්න ඒ වගේ තියෙනවා. ඊළඟට fourth ගන්නම් මේ දෙන්නම නැතුව producer කෙලින්ම agent කෙනෙක්ට දෙනවා. මේ දෙන්නම නැතුව agent කෙනෙක්ට දෙනවා. agents types pack මම trade relation එකේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒක බලන්න. agent කෙලින්ම consumerට දීලා දානවා. ඊට පස්සේ fifth one මේ agent එක්ක තව කෙනෙක් එන්න පුළුවන්. මේ agent එක්ක එන්න පුළුවන් කවුද? retailer කෙනෙක්. producer දෙනවා agent දෙනවා කාටද? retailerට. retailer දෙනවා කාටද?
consumer තේරුණාද? producer දෙනවා agent දෙනවා retailer දෙනවා consumer ට. එහෙමත් නැත්නම් උකට add වෙන්න පුළුවන් 6 වෙනි එක producer ඉන්නවා. එයා දෙනවා agent එයා දෙනවා wholesaler එයා දෙනවා retailer දෙනවා consumer ට. කොහොමද මේක සිද්ධ වුනේ pattern එක දැන් ඔයාලට පේනවා ඇති. producer කෙලින්ම consumer ට දෙනවා. ඒක clear. ඔළුවට දාගන්න ලේසි. ඊට පස්සේ මැද්දට එනවා retailer කෙනෙක්. ඊට පස්සේ ඒක මැද්දට එනවා wholesaler කෙනෙක්. ඊට පස්සේ දෙන්නම අයින් වෙලා agent එක්ක අර දෙන්න නැතුව agent එක්ක එන එකක් තියෙනවා. පස්සේ ආපහු අර උඩ විදියටම agent එක්ක retailer එන එකක් තියෙනවා. agent එක්ක wholesaler retailer දෙන්නම එන එකක් තියෙනවා. ඔන්න ඔය 6 තමයි තියෙන්නේ instances distribution channel consumer goods වලට. මේ consumer goods වලට විතරයි. ඔය consumer goods වලට විතරයි. ඔන්න මම මෙතනින් මෙහෙම හරවලා දාන්නම් industrial goods මෙතන. industrial goods. මොකද industrial goods වල පහයි තියෙන්නේ. instances පහයි තියෙන්නේ. industrial goods කොහොමද වැඩ කරන්නේ කියලා. මේ industrial goods කියලා කියන්නේ final consumption එකට නෙවෙයි තවත් මොකක් හරි business එක process එකකට ගන්න goods තමයි මේ industrial goods කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි කිව්වා පහයි තියෙන්නේ කියලා instances පහයි. පළවෙනි එක producer අරකේ වගේම කෙලින්ම consumer දෙනවා. producer කෙලින්ම consumer දෙනවා. consumer කිව්වේ තවත් business එකක් එන්න පුළුවන් මෙතනදී. right? දෙවනි instance එක වෙන්නේ අරකේ වගේම producer retailer කෙනෙක්ට දෙනවා. retailer consumer ට දෙනවා. retailer consumer ට දෙනවා. third instance එක විදිහට ගන්නවා producer wholesaler මෙතනට ගන්නෙ නැහැ. මෙතනට කෙලින්ම agent ව ගන්නවා. producer නෑ producer wholesaler ව ගමු. wholesaler අරක වගේම wholesaler ඊට පස්සේ retailer ඊට පස්සේ customer ට යනවා. අරක වගේම මුල් steps ටික හැමම තියෙනවා. ඊට පස්සේ අරක වගේම producer කෙලින්ම agent කෙනෙක් ලව්වලා consumer ට good එක යවනවා. consumer ඊට පස්සේ agent wholesaler retailer මේ තුන් දෙනාම යන එකක් තමයි කෙලින්ම තියෙන්නේ. ඒ කියන්නේ agent එක්ක retailer විතරක් යන එක්කෙනෙක් ඉන්නේ වෙන්නේ මෙතන. අන්න ඒක විතරයි මෙතන නැත්තේ. right? හොඳට වෙනස බලමු අපි. compare කරලා බලමු. producer කෙලින්ම දෙනවා agent හරිනම් ඉන්න ඕනේ. ඊට පස්සේ retailer consumer ඊට පස්සේ හරි agent wholesaler retailer consumer කියලානේ. එහෙම නෑ. මෙතන කෙලින්ම wholesaler යනවා. wholesaler එයා දෙනවා retailer ට එයා දෙනවා final consumer ට. ඒතර මෙතනදී producer agent කෙනෙක්ට දීලා agent කෙනෙක් තවත් retailer කෙනෙක්ට දීලා consumer ට යන එක තමයි නැතුව තියෙන්නේ. right එතකොට මෙතන 6යි මෙතන 5යි තියෙනවා. you pause the video and compare these two. හරි right ඉතින් දැන් අපි බලමු. දැන් අපි බැලුවා consumer good එකක distribution channel එක industrial goods එකක තියෙන distribution channels ටික. consumer goods එකක තියෙන distribution channels ටික බැලුවා. industrial good එකක තියෙන ඕන distribution channels ටික බැලුවා. I think ඔතනින් අපේ good එකට හරියන හරිම channel එක තෝරගනිද්දී අපි මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් බලන්න සිද්ධ වෙනවා. first one අපි බලන්න ඕනේ අපේ product nature එක. nature of the product. ඉක්මනට expire වෙන එකක්ද? මොකද ඉක්මනට expire වෙන එකක් නම් අපිට channel එක දික් කරන්න බෑ. damage වෙන්න පුළුවන් එකක්ද? එතකොට nature එක බලන්න ඕනේ. ඒ nature එකට අනුව distribution channel එක වෙනස් වෙනවා. right?
nature of the market. අපේ market එකේ nature එකත් බලන්න. product එකේ nature එක වගේම nature of the market. market එකේ nature එක. nature of the business. අපේ business එකේ nature එක. nature of the business and distribution channels of competitors. අනිත් අය කොහොමද මේ දේවල් කරන්නේ? distribution channels of competitors. Distribution channels of competitors. එතකොට දැන් මෙතන සරලව කියන්නේ මොකද්ද? අපි ගාව බිස්නස් එකක් තියෙනවා. අපි ගාව බිස්නස් එකක් තියෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා අපි ඩිස්ට්‍රිබියුෂන් channel එකක් choose කරගන්නනේ හදන්නේ දැන් මේ. අපි හදන්නේ ඩිස්ට්‍රිබියුෂන් channel එකක් තෝරගන්න. එතකොට අපි ඉස්සෙල්ලාම අපේ බිස්නස් එක තියෙනවා. අපේ බිස්නස් එකේ nature එක ගැන අපි identify කරගන්න ඕනේ. අපේ බිස්නස් එකේ nature එක ගැන identify කරගන්න. ඊට පස්සේ අපි මේ බිස්නස් එකෙන් හදනවානේ product එකක්. අපි හදනවා මෙන්න මේ විදිහට product එකක්. ඊට පස්සේ අපි මේ product එකේ nature ගැන identify කරගන්න ඕනේ. මේකේ nature ගැන අපි හොයන්න ඕනේ. ඊට පස්සේ අපි මේ product එක දාන්න යන market එකේ දැන් තියෙන තත්ත්වය. මේ තමයි අපි දාන්න යන market එක. මේ market එකේ nature ගැනත් අපි හොයන්න ඕනේ. මේ market එකේ nature ගැනත් අපි හොයන්න ඕනේ. ඊට පස්සේ මේ වැඩේ කරන්න අපි වගේ ඉන්න අනිත් businesses ඒ කියන්නේ අපේ competitors. අපේ competitors ලා ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරලා තියෙන distribution channels. ඒගොල්ලන්ගේ මොනවද distribution channels කියලා අපි පොඩි evaluation එකක් කරන්න ඕනේ. ඔන්න ඔය දේවල් වලින් අපිට පුළුවන් හරියටම අපේට ගැලපෙන distribution channel එක තෝරගන්න. ඊට පස්සේ අපි බලමු reasons for using intermediaries in distribution channel. මම අර කිව්වා වගේ distribution channel එකක අතරමැදියෝ ඉන්න හේතුව. ඒ හේතුන් ටික මම trade lesson එකේ කතා කරලා තියෙනවා. But I have to explain it in here also. අපි ගමු red. Okay. ඉස්සලාම දැන් මොනවද බලන්න යන්නේ? reasons for intermediaries. Reasons for intermediaries. හොඳයි. දැන් මෙතනදී පළවෙනි එක විතර අපි ගමු. To reduce complex activities of the business when producer distribute the goods himself. හරි. දැන් හිතන්න ඔයාගේ business එක තියෙනවා. ඔයාම business එකේ production එක කරනවා. ඔයාම production එක කරලා ඔයාම distribute කරනවා අපේ end consumer ටත්. අතරමැදියෝනේ. එතකොට ඔයාලට කරන්න තියෙන වැඩ කොච්චරක් තියෙනවද? වැඩ load එක high workload. මෙතනදී high workload එකක් අපිට තියෙනවා. ඉතින් මේ workload එක අපි අඩු වෙනවා. අපි කෙලින්ම අපේ products ටික තව කෙනෙක්ට දීලා දැම්මම එයා ඒක distribute කරගනි. එතකොට අපේ භාගයක් තනිකරම ලොකුම process එක අයින් වෙලා යනවා. හරි? එතකොට අපි කියන්න පුළුවන් to reduce the complex activities of a business when producer of a business when producer can hadana kena distribute the goods by himself. තමන්ම හදලා තමන් විකුණනකොට කරන් තියෙන complex process එක අඩු වෙනවා. Next, market is spread locally as well as globally. මෙන්න මේක මම මෙහෙම කියන්නම්. ඔයා producer නම් ඔයා කෙලින්ම end consumer ට විකුණද්දි ඔයාගේ goods ටික ඔයාට හම්බෙන end consumers ලා මෙන්න මේ විදියට ඔයාට හම්බෙයි කෙලින්ම. එතකොට ඔයාට හම්බෙන්නේ ඔය වගේ කිහිප දෙනෙක් විතරයි කියන්න පුළුවන්. දෙන්නෙක් හම්බෙනවයි කියලා කියන්නේ. But ඔයා මේක retail wholesaler කෙනෙක්ට විකුණනවා. wholesalers ලා දෙන්නෙක්ට විකුණනවා. ඔයාගේ goods ටික. wholesalers ලා දෙන්නෙක්ට විකුණනවා. මේ wholesaler මේක retailers ලා
හතර දෙනෙක්ට විකුණනවා. මෙයා මේක රීටේලර්ස්ලා හතර දෙනෙක්ට දෙනවා. රීටේලර්ස්ලා හතර දෙනෙක්ට දෙනවා. එතකොට ඔය වැඩි මෙයත් කරනවානේ. මෙයත් ඒකේ විදිහට දෙනවා. හතර දෙනෙක්ට. මෙයාගේ ඒක අහදින්නේ නැහැ. මෙයත් මෙයා කරන දේම කරනවා. මේ එක රීටේලර් කෙනෙක්ට ගොඩක් කන්සියුමර්ස්ලා එනවා. එතකොට මෙයාට මේක කන්සියුමර්ස්ලා ගොඩකට දෙන්න පුළුවන්. මෙයාට කන්සියුමර්ස්ලා ගොඩක් හම්බ වෙනවා. අර ප්‍රොඩියුසර්ට හම්බ වෙන ගානට වඩා හම්බ වෙනවා. ඉතින් මෙයාට කන්සියුමර්ස්ලා ගොඩකට දෙන්න පුළුවන්. එතකොට මේ වගේම මෙයත් කරනවා, මෙයත් බෙදනවා, මෙයත් බෙදනවා, මෙයත් බෙදනවා. මෙයා ගාව ඉන්න රීටේලර්ස්ලාත් ඒ විදිහටම බෙදනවා. එතකොට හිතන්න මේ ප්‍රොඩියුසර් කෙලින්ම කන්සියුමර්ස්ලාට දෙනකොට හම්බ වෙන කන්සියුමර්ස්ලා ප්‍රමාණයද හම්බෙන්නේ නැත්තම් හෝල්සේලර් රිටේලර් කෙනෙක් පාවිච්චි කරලා බෙදුවොත් හම්බෙන කන්සියුමර්ස් ප්‍රමාණයද වැඩි. මොකද්ද වැඩි? අපිට නිකම්ම තේරුම් ගන්න පුළුවන් මේක වැඩි කියලා. අන්න ඒක තමයි මාකට් එක එක්ස්පෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ කන්සියුමර්ස්ලා ගොඩකට අපිට මේ අපේ සර්විස් එක දෙන්න පුළුවන්. අපිම ඒ දේ කරද්දි. මේ හෝල්සේලර්ස්ලා රීටේලර්ස්ලා පාවිච්චි කරලා අපේ ඩිස්ට්‍රිබියුෂන් කරද්දි අපිම කරද්දි ඒක කරන්න බැරි වෙනවා. හරි? එතකොට මම මේක ලියන්නම් the market is spread locally as well as globally. මේ විදිහට කරද්දී අපේ market එක spread වෙනවා. When you are doing this, our market will spread out. Okay, මම මේ ටික clear කරගන්නම් දැන්. Give me some time. Right. ඊට පස්සේ මම තව එකක් ගන්නම් මෙහෙම කියන්නම්. When distributing the goods, specialists are available for auxiliary services, and thereby those people can handle the work properly. ඔයා production එකට specialize වෙලා ඉන්නවා. ඔයා specialize මේ product එක produce කරන්න. ඔයාට මේක distribute කරගන්නවට skills නැති වෙන්න පුළුවන්. ඔයාම කරගනිද්දි ඔයා එකට specialize වෙන්න time එකක් යනවා. ඔයාම distribute කරද්දි ඔයා එක specialize වෙන්න time එකක් යනවා. හැබැයි specialize වෙච්ච wholesalers-ලා retailers-ලා ඉන්නවා. ඔයා එයාලව පාවිච්චි කරා නම් ඔයාට අර specialize වෙන්න යන time එක save කරලා product එක ටිකක් ඉක්මනින් ටිකක් කලින් market එකේ brand එකක් හදන්න පුළුවන් කමක් හම්බෙනවා. wholesalers-ලා retailers-ලා වගේ intermediaries පාවිච්චි කරද්දී මොකද ඒගොල්ලෝ මේ වගේ ඒවට expert වෙලා ඉන්න නිසා. Let's write that when distributing goods, specialists are available for auxiliary services. When distributing goods, specialists are available for auxiliary services. Right. තව අපි රීසන් එකක් බලමු අයියා අපිට intermediaries-ලා ඕනේ. We can say we have the ability to distribute the products to the consumers more quickly. අපිට ඉක්මනින් consumers ලාට මේක දෙන්න පුළුවන් වෙනවා. කොහොමද එහෙම කියන්නේ? මම කලින් කිව්වනේ late එකක් තියෙනවා කියලා. Yes, there is a late. But ඒ කියන්නේ මම එතන late එක තියෙනවා කිව්වේ producer ගාව තියෙන good එක consumer ගේ අතට යන්න late එකක් විතරයි. මෙතනදි කියන්නේ අපේ product එක consumers ලගේ මනසේ ඉක්මනින් හදන්න consumers ලගේ මනසේ මේ product එක ගැන idea එකක් හදන්න වගේම මේ ගොඩක් consumers ලට ඉක්මනින් මේක යන්නත් මේ intermediaries ලා ඉන්න එක උදව් වෙනවා. කොහොමද ඒක වෙන්නේ? හිතන්න ඔයා producer කෙනෙක්. ඔයාට produce කරන්නත් තියෙනවා. ඔයා distribute කරන්නත් ඕනේ. ඔයා ගාවට එනවා consumers ලා 3 දෙනෙක්. ඉතින් ඔයාට මේ එක consumer කෙනෙක් එක්ක spend කරන්න තියෙන time එක හරි අඩුයි. මොකද ඔයාට තියෙන වැඩ වැඩි. ඔයාට මේක consumer කෙනෙක්ව touch කරගන්න තියෙන time එක හරි අඩුයි.
හැබැයි හෝල්සේලර්ට ප්‍රොඩියුස් කරන්න නැහැ. එයාට තියෙන්නේ මේ කන්සියුමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න එකම විතරයි. එයා ඒකට වෙනම ට්‍රික්ස් ටිප්ස් පාවිච්චි කරගන්නවා වගේම එයාලට කන්සියුමර්ස්ලා එක්ක ටච් එකේ ඉන්න පුළුවන් ටයිම් එක වැඩි. ඉතින් එයාලට මේ කට්ටියට ඉක්මනින් මේක දෙන්න පුළුවන් නෝමල් ප්‍රොඩියුසර් කෙනෙක් ඒක දෙනවට වඩා. මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. right. ඊට පස්සේ we have to write that ability to distribute the products to the consumers quickly. The products to the consumers quickly. තවත් ඕන අපිට කියන්න බලන්න මම ලියන්න යන්නේ නැහැ. ඕක ටිකක් ප්‍රමාණවත්. තව ඕනම එකක් කියන්නම්. As producers will engage only in production process, he can reduce the cost and increase the quality of the product. ඒ කියන්නේ මේ ඔයාගේ distribution workload එක අඩු වෙන එකට පළවෙනි එකනුත් කියන්නේ ඒක තමයි. ඔයාගේ distribution workload එක අඩු වෙනකොට ඔයාට වැඩිපුර time හම්බ වෙනවා production එක පැත්ත ගැන විතරක් හිතනවා ඔයා. එතකොට production එකේ quality එක වැඩි කරගන්න පුළුවන් නම් මොකද ඔයා production වැඩේට specialized වෙන නිසා. අන්න ඕකත් ලොකු important fact එකක්. මොකද ඔළුවේ බරක් නිදහස් වුණාම අර වැඩේට සම්පූර්ණ අවධානය දෙනකොට ඒ වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. That's it. එතකොට ඕවා තමයි reasons why we need intermediaries. ඒ නිසා අපිට කියන්න බෑ intermediaries ලා ඉන්න එක always disadvantage එකක් කියලා. අපේ cost එක පවා අඩු කරගන්න අපිට පුළුවන්. මොකද අපිම marketing cost marketing වැඩවලට වියදම් කරනවට වඩා wholesalers ලට ඒගොල්ලෝ tricks දාන්න නිසා ඒගොල්ලොට ගොඩක් efficiently ඒ marketing වැඩ ටික කරන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒගොල්ලන්ට ඒක දෙන්නේ. ඒක විතර අපේ cost එකත් ගොඩක් අඩු වෙනවා. right. ඒගොල්ලන් එතකොට දැන් අපි බලමු distribution strategies ටික මොනවාද කියලා. ඊට පස්සේ අපි promotion mix එක ගැන බලමු. place mix එකේ ඒ තරම් ගොඩක් දේවල් නැහැ. channels වැඩ කරන්නේ කොහොමද මම කියලා කිව්වා. ඊට පස්සේ මේ දේවල් ටිකත් මම කිව්වා. Let's see the strategies we are using now. right. distribution strategies කියලා මම මේකට කියන්නම්. distribution strategies හොඳයි. මෙතනදී මේ distribution strategies වල නම් ටික ඉස්සෙල්ලා පාඩම් කරගන්න. broad distribution strategy strategy. Then special distribution strategy. Then limited distribution strategy. Integrated distribution strategy. Okay, pause the video and memorize the 4 strategies. හොඳයි. ඉතින් මම දැන් කියන්න මොනවද මේවා කියලා. මේ සරලව තියෙන්නේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. broad distribution strategy කියලා කියන්නේ අපේ ලොකුවට අපේ intermediaries ලා ඔක්කොම ගොඩක් ලොකුවට chain එක හදලා broadly අපි distribution එක කරනවා customerට අපේ good එකට reach වෙන්න convenient වෙන්න. අපේ good එක බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන මට්ටමකට අපි broad distribution එකක් කරන එකට තමයි කියන්නේ broad distribution strategy කියලා.
special distribution strategy කියලා කියන්නේ බොහොම specialized කිහිප දෙනෙක්ට විතරයි reach වෙන්න පුළුවන් අපේ good එකකට. For an example, Rolls Royce car එක ගත්තොත් Rolls Royce car එක ගත්තොත් ඒක අපි හැමෝටම ගන්න පුළුවන් වාහනයක් නෙවෙයි. ඒක ගන්නේ ගොඩක් ස්පෙෂලායිස් වෙච්ච කට්ටිය විතරයි. ඒගොල්ලෝ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් දාන්නේ නැහැ. ඒකට හේතුව කියලා ඒගොල්ලෝ කියන්නේ ටීවී එකක් ඉස්සරහා ඉන්න මිනිස්සෙක්ට කවදාවත් Rolls Royce කාර් එකක් ගන්න පුළුවන් කමක් නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට ස්පෙෂලායිස් ඩිස්ට්‍රිබියුෂන් එකක් කරන කම්පැනිස් තියෙනවා. ලිමිටඩ් ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ අර වගේමයි බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රොටෙක්ට් කරගන්න වගේම එක්ස්ක්ලූසිවිටි බ්‍රෑන්ඩ් එකේ එක්ස්ක්ලූසිවිටි තියාගන්න මේක හැබැයි ඕන කෙනෙක්ට ගන්න පුළුවන් බට් කන්වීනියන්ට් නැහැ. ඕන කෙනෙක්ට ගන්න පුළුවන් වුණාට කන්වීනියන්ට් නැහැ. මේකේ බ්‍රෑන්ඩ් එක නිසා. දැන් ඔඩෙල් ගත්තොත් ඔඩෙල් ඇඳුම් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ විතරයි. Apple ගත්තොත් Apple සමාගමේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඕඩර් කරන ඒගොල්ලෝ දීලා තියෙන කට්ටියට විතරයි ගන්න පුළුවන්. අන්න ඔය වගේ තියෙනවා. එතකොට ඒක ඒව ගන්න පුළුවන් අවුට්ලට්ස් හරිම සීමිතයි. ඩිස්ට්‍රිබියුෂන් එක ටිකක් පොඩි. හැබැයි මිනිස්සු හොයාගෙන එනවා. right? ඒක තමයි limited distribution strategy කියලා කියන්නේ. ඊළඟට integrated distribution strategy කියලා කියන්නේ ඔක්කොම network අපේ brand එක use වෙන ඔක්කොම networks ටික එකට connect කරලා distribution එක කරනවා. ඒ කියන්නේ හැම තැනටම අපේ integrate කරලා තියෙන්නේ සම්පූර්ණ network එකක් හදලා තියෙන්නේ. ඒ network එකේ ඉන්න අයට සම්පූර්ණයෙන් මේක ගන්න පුළුවන්, reach වෙන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා. අන්න ඒක integrated distribution strategy. So what are my different types of distribution strategies? You can pause the video and study these things. Then we will move to the next part, place mix. Let's move to the next part, place mix. Sorry, place mix එකේ promotion mix. Promotion mix. හොඳයි. දැන් මේක විතරයි තියෙන්නේ. මම හිතන්නේ yes last part. ඊට පස්සේ තව වීඩියෝස් කිහිපයක් තියෙනවා අරගෙන එන්නේ මේකේ side extra facts ටිකක් විදියට. එතකොට ඒක ඉස්සරහට එයි. එතකොට ඒක බලාපොරොත්තු වෙ ඉන්න. දැන් බලමු promotion mix කියන්නේ මොකක්ද කියලා. Let's write the definition here first. හොඳයි. ඉස්සලාම මම මෙහෙම කියන්න. communication to the customer with a purpose of motivating them to purchase the product. අපේ ප්‍රොඩක්ට් එක ඇයි කස්ටමර් ගන්න ඕනේ? එයාලව අපේ ප්‍රොඩක්ට් එක ගන්න තැනට පොළඹවන්න කරන ප්‍රැක්ටිස් එකක් තමයි ප්‍රොමෝෂන් එකක් කියලා කියන්නේ. Also known as the marketing communication mix. මේකට also කියනවා marketing communication mix කියලාත් කියනවා මේකට marketing communication mix. So this is the thing you have to keep in mind. Communication to the customer with the purpose of motivating them. යාළුවා motivate කරන අරමුණින් කරන practice එකක්. To them to purchase the product. අපේ product එක ගන්න තැනට යාළුවා පොළඹවන්න කරන practice එකක්. As well as product mix equal to marketing communication mix. Product mix equal to marketing communication mix. Right? එතකොට මේ promotion mix equal to marketing communication mix. අපි දැන් බලමු promotional tools of the promotion mix. මේ promotion mix එකේ තියෙන පොඩි
ප්‍රොමෝෂනල් ටූල්ස් ටිකක් බලමු කරන ප්‍රැක්ටිසස් ටිකක් අපි සාමාන්‍යයෙන් දෙයක් ප්‍රොමෝට් කරගන්න ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් ඔයා බිස්නස් එකක් රන් කරනවා නම් මොනවද කරන්නේ basically ඇඩ්වර්ටයිසින් ඒක හැමෝම කරන දේ we all know ඇඩ්වර්ටයිසින් කරනවා අපි සේල්ස් ප්‍රොමෝෂන් කරනවා සේල්ස් ප්‍රොමෝෂන් කියලා කියන්නේ අර දන්නවනේ එක එක වීසා හට් එකේ වගේ නම් buy one get one free ඔය වගේ sales promotion public relation and publicity public relation and publicity මේකට publicity එක අරගන්න එක කරනවා එතකොට charity වගේ දේවල් උත් කරනවා සමහර කට්ටිය publicity අරගන්න ඊට පස්සේ events and experiences පොඩි events හදනවා අර මං කිව්වේ charity වගේ events and experiences then direct marketing අපි කෙලින්ම customer ගාවට ගිහිල්ලා හම්බෙලා ඒක විකුණනවා direct marketing interactive marketing then word of mouth marketing please put these there are 8 facts 8 tools these are called what promotional tools these are promotional tools මේවා promotional tools මෙතකොට මේවා ඔලුවට දාගන්නම ඕන marketing interactive marketing word of mouth marketing දැන් මම ටිකක් detail මොනවද මේ කියලා කියන්න advertising we can say any paid form of impersonal presentation and promotion of ideas goods and services by an identified sponsor I can any paid form of ගෙවලා කරන එකක් ගෙවලා නැතුවත් කරන්න පුළුවන් but advertising කරන්න අනිවාර්යෙන් cost එක යනවානේ අපි post එකක් ඇලුවා වුණත් cost එක යනවා FB post එකක් boost කරා වුණත් cost මේ ඒකට cost එක යනවා මොකද අපි නිකන් අපේ profile එකේ දැම්ම පළිට එක advertising එකක් වෙන්නේ නැහැ නේ ඒක නිකන් වැඩක් නෑනේ කීප දෙනෙක් විතරයි දකින්නේ හරියට මේකට යන්න ඕන ප්‍රමාණයකට advertise එකක් විදිහට යන්න නම් අපි FB වල boosting කරන්න සිද්ධ වෙනවා එතකොට ඒකත් අපිට කියන්න any paid form of impersonal presentation promotion of ideas presentation එකක් විදිහට present කරන්න ඕනේ හරි මේක නිකන් කියනකට වඩා මේක present කරලා ලස්සනට presentation and promotion of ideas මේ අපේ මේ ideas ටික promote වෙනවා කියන එක තමයි මේ advertising එකේ සිද්ධ වෙන්නේ you all know what is this advertising sales promotion short term incentive used to encourage the sales or purchase of a goods or service short term incentive used to encourage the sales and purchase of goods and services අපි පොඩි පොඩක් මේකට cost එක දීලා වැඩි බරක් දීලා මේකේ sales ටික වැඩි කරගන්න ඔයා කරන activities තමයි sales promotion කියලා කියන්නේ that's it ලොකුට හිතන්න දෙයක් නැහැ public relation and publicity this refers to maintaining cordial relationship with different parties associated with the organization to gain positive publicity and build a good image ඔයගොල්ලන්ගේ හොඳ image එකක් build කරගන්න හොඳ positive publicity එකක් negative publicity තියෙනවා positive publicity තියෙනවා business එකකට negative publicity එකක් වෙනවා කියන්නේ business එක වහන්න වෙනවා positive publicity එකක් වෙනවා කියන්නේ business එක දිගටම කරගෙන යන්න පුළුවන් හොඳට grow වෙනවා but මතක තියාගන්න වේගෙන් viral වෙන්නේ negative publicity ඒ නිසා හුඟක් කම්පැනිස් තියෙනවා මේ නෙගටිව් පබ්ලිසිටි පොසිටිව් පබ්ලිසිටි කියන එක දෙක මැද ඉඳගෙන මුලින් නෙගටිව් කියලා පෙන්නලා පස්සේ පොසිටිව් පැත්තට අරගෙන යන බිස්නසස් තියෙනවා that ඒ concept එක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ brand එක viral කරගන්න. මොකද සමාජයේ හොඳ දේට වඩා නරක දේ ඉක්මනින් පැතිරෙනවා කියලා business වල දන්නවා. right. ඊට පස්සේ events and experiences creating events
activities programs එතකොට ඒවා ස්පොන්සර් කරනවා අපේ ඕගනයිසේෂන් එකේ එතකොට communication programs ඔය ඕනම දෙයක් මොකක් හරි events and programs වගේ දේවල් handle කරනවා නම් that's events and experiences ඒකත් promotional වැඩක් තමයි ඔයගොල්ලෝ දැකලා ඇති businesses එහෙම කරනවා personal selling එහෙමත් නැත්නම් direct marketing මෙතනදී direct marketing and personal selling අපි දෙකක් විදිහට ගමු right මම මෙතනින් දාන්න personal selling වෙනම personal selling දැන් 8ක් තියෙනවානේ 1 2 3 4 5 6 7 8 right direct marketing ගැන ඉස්සෙල්ලාම කියන්නම් selling goods directly to the consumer without intervention or intermediaries direct marketing කියලා කියන්නේ අපි product එක හදලා කෙලින්ම intermediaries ලා නැතුව කෙලින්ම consumer ට විකුණන එක direct marketing personal selling means method of promotion implemented on a personal basis by the sales staff of an organization with a view to increase sales and to create a relationship with customers දැකලා ඇති personal selling කරන කට්ටිය මේක ඇවිල්ලා personal basis ඒ කියන්නේ consumer ගෙන් consumer ට වෙන් වෙලා ඒගොල්ලෝ selling එක කරන. ඒ කියන්නේ මම ඔයාට බඩුව sell කරන්න ඕනේ කොහොමද? ඒ විදිහට මේ අනිත් මනුස්සයාට ඒ බඩුව sell කරන්න ඕන. right? එකිනෙක කෙනාට ඒක වෙනස්. ඒ කෙනාගෙන් කෙනාට ඒක කරනවා. ලස්සනට. that is personal selling. that is personal selling. interactive marketing කියලා කියන්නේ operations via internet or other programs with the purpose of informing customers to enhance the image of the product අපි customer ගාවට information එක අරන් යන එක මෙතනදී අපිට internet තමයි widely use කරන්න තියෙන්නේ තවත් අනිත් programs පාවිච්චි කරන්න පුළුවන් programs කිව්වේ වැඩ මේ events වගේ දේවල් එතකොට ඒ වගේ වැඩ කටයුතු TV වගේ දේවල් පාවිච්චි කරන TV advertisement ගොඩක් හොඳට වැඩ කරනවා ඒ විදිහට මොන හරි ඉන්ටරැක්ටිව් විදිහට කන්සියුමර්ට අපේ බාණ්ඩේ එහෙම නැත්නම් අපේ සේවාව ගැන good or service මේ දෙක ගැන ඉන්ෆෝමේෂන් දෙනවා නම් ඉන්ටරැක්ටිව් මාකටිං කියලා කියනවා. word of mouth marketing කියන්නේ අපි හැමෝම දන්නවා ඒක අපිට කිසිම cost එකක් නැතුව මාකට් කරගන්න පුළුවන්. අපේ brand name එකේ අපි හොඳ loyal customers ලා ඉන්නවා නම් එයාලා ඒක grow වෙනවා word of mouth ගිහිල්ලා. හරි? එතකොට එක්කෙනෙක් තව කෙනෙක්ට අපේ ප්‍රොඩක්ට් එක රෙකමන්ඩ් කරනවා. මෙතනදී මේක තමයි කියන්න පුළුවන් හොඳම powerful marketing method එක කියලා. This is very powerful. මොකද කෙනෙක් කියන දෙයක් තව කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන්. මොකද අපේ මිනිස්සුන්ගේ ඔළුව හැදිලා තියෙන්නේ මෙයා මේක ගන්නවා. මෙයා මේ ප්‍රොඩක්ට් එක ගන්නවා. මෙයා මේ සර්විස් එක ගන්නවා. එහෙනම් මේගොල්ලෝ හොඳ ඇති. එහෙම කියලා හිතලා ඒ ප්‍රොඩක්ට් එක සර්විස් එක ඒ good සර්විස් එක අරගන්න මිනිස්සුන්ගේ ඔළුවේ අයිඩියා එක තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ගොඩක් වෙබ්සයිට්ස් වල review sections star points ඔය වගේ දේවල් stars 5 stars 4 stars කියලා තියෙන්නේ. ඔය වගේ ඔක්කොම programs හැදිලා තියෙන්නේ ඔන්න ඔය reason එක නිසා. So that is promotion mix එකේ තියෙන promotion tools. Those are the promotion tools in the promotion mix. ඔතනදී අපිට ටිකක් in detail මෙන්න මේ advertising කියන ගැන කතා කරලා තියෙන. ඒක මම ටිකක් ලොකුවට එක ලිව්වේ. අපි කරන different advertising methods මොනවාද? නිකන් දැකලා තියෙන. මේ examples වගේ ටිකක් බලාගෙන ඉමු. බස් වල ad දැකලා තියෙනවද? බස් ads. print කරපු ads තියෙනවා. print ads. broadcast and telecast ads තියෙනවා. broadcast and telecast. ඒ broadcast කියන්නේ radio, telecast කියන්නේ TV එකේ. යන ads තියෙනවා. brochures කඩවල වලට ගියාම දාලා තියෙන්නේ ලොකු banner. poster ඡන්ද ඉල්ලන්දී ඔය දාන්නේ තාප්පවල. posters තව මොනවද? leaflets tuition classes වල work මේ යන්නේ leaflets නේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. තව directories තවත් තියෙනවා billboards all these things you know. symbols and logos
අපි මොකක් හරි අර Apple නම් සිම්බල් එක හොඳට මාකට් කරලා තියෙනවා ලෝගෝ එක අන්න ඒ වගේ symbols and logos ඕවා තමයි අපිට ගන්න පුළුවන් advertising different advertising methods කියලා අපි මේකට කියමු let's say different advertising methods hari pause it and study මම කන්ටිනියු කරන්නම් ඊට පස්සේ අපි බලමු මේ ඇඩ්වර්ටයිසින් කියන එකේ මෙන්න මෙතනම පොඩි පාර්ට් එකක ඇඩ්වර්ටයිසින් වල ෆීචර්ස් හතරක් තියෙනවා ඇඩ්වර්ටයිසින් වල ෆීචර්ස් හතරක් තියෙනවා අපි ඇඩ්වර්ටයිසින් වලදී පබ්ලික් ප්‍රසන්ටේෂන් එකක් කරනවා ඒ කියන්නේ අපි පබ්ලික් එකට ප්‍රසන්ට් කරනවා අපේ අයිඩියා එක පබ්ලික් ප්‍රසන්ටේෂන් මෙතන ඇත්තටම PowerPoint ප්‍රසන්ටේෂන් කියන්නේ නෙමෙයි මේ පබ්ලික් ප්‍රසන්ටේෂන් කියලා කියන්නේ මොකක් හරි දෙයක් ප්‍රසන්ට් කරනවා පබ්ලික් එකට pervasiveness 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 එතකොට මේ pervasiveness කියන එක ගැන ඔයාලා දන්නා නිකන් සරලවම අපි group of people එහෙම නැත්නම් individuals වලට publicly එක message එකක් තොරතුරු ගොඩක් එකපාර කියන එක තමයි pervasiveness pervasive කියලා කියන්නේ amplified expressiveness අපේ expressiveness එක amplify කරගන්න amplified expressiveness එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ අපේ බ්ලොග් එක අපේ නම අපි amplify කරලා ලොකු කරලා මාක අපේ customers ලට පෙන්නනවා තත්පර ටිකක් උඩින් තියලා පෙන්නනවා impersonality you all know that impersonality those are the features of a advertisement මොනවාද public presentation pervasiveness pervasiveness amplified expressiveness impersonality public presentation pervasiveness amplified expressiveness impersonality right මම හිතනවා features ටික පාඩම් කරගන්න ඇති කියලා features ටික පාඩම් කරගත්තා නම් ඔහොමම ටක් ගාලා තව පොඩි දෙයක් ඔලුවට දාගන්න තවත් හතරක එකක් මේ තියෙන්නේ අපි ඇඩ්වර්ටයිසින් එකක් කරන්න objectives අපි ඇයි ඇඩ්වර්ටයිසින් කරන්නේ to inform to persuade එයා පොළොඹවන්න අපේ ගුඩ් එක ගන්න to persuade to remind අපේ බ්‍රෑන්ඩ් එක ගැන හැමතිස්සෙම මතකයේ තබන්න ඒගොල්ලන්ගේ to reinforce those are the objectives of advertising another objectives of advertising to inform to persuade to remind to reinforce to inform to persuade to remind and to reinforce objectives of advertising දැන් අපි බලමු advertising වල තියෙන parts testimonial advertising informative advertising and repetitive advertising කියලා තියෙන advertising parts කිහිපයක් හතරක් වගේ තියෙනවා මේකත් හතර එකක් තමයි අපි ඒකත් පාඩම් කරනවා දැන් හතර ඒවා ඔක්කොම දැන් 2යි 8යි දැන් මේකත් එක්ක හතර ඒවා 12ක් පාඩම් කරන්න සිද්ධ වෙලා තියෙනවා advertising වලට විතරක් okay let's do however we have to do advertising classifications කියලා ගත්තාම එකක් තියෙනවානේ මෙතනින් මම දාන්න නෑ ඒක හරියන්නේ නැහැ ලස්සනට ආවේ right එක testimonial advertising
advertising. Testimonial advertising. Lifestyle advertising. Lifestyle advertising. Lifestyle advertising. Informative advertising. Informative advertising. Repetitive advertising. Repetitive advertising. හරි. අපි බලමු මේ testimonial advertising කියලා කියන්නේ using celebrities in advertisement. Testimonial advertising කියලා කියන්නේ using celebrities in advertisement. හරි. එලකට lifestyle advertising කියන්නේ මේ testimonial advertising කියලා කියන්නේ using celebrities in advertising. Celebrities කියලා කියන්නේ individuals with a name. ඒ කියන්නේ popular මිනිස්සු ඉන්නේ. popular මිනිස්සු දැන් හිතන්න කුමාර සංගක්කාර හරි කවුරු හරි popular චරිතයක් business එකක ad එකක ඉන්නවා. එහෙම නැත්නම් business එකක් recommend කරනවා. අන්න ඒ වගේ ඒවා තමයි කියන්නේ අපි testimonial advertising කියලා. Lifestyle advertising, the advertisement emphasize that the product is essential part to the lifestyle. ඒ කියන්නේ අපේ මෙතන මේ advertise එකෙන් මේ advertising අපි emphasize කරනවා what? Emphasize that this product is important for your life. ඔයාගේ ජීවිතේ මේ product එක ගොඩක් වැදගත් කියලා පෙන්වන විදිහේ advertisement හදනවා. Those are lifestyle advertising. Informative advertising කියලා කියන්නේ advertisement will carry information about the product. මේකෙදි product එක ගැන informations ටිකක් විතරක් අරන් යනවා. carrying information about the product. That is informative advertising. Repetitive advertising කියලා කියන්නේ we all know advertising a product frequently to make consumers remember it. අපි හැමතිස්සෙම වගේ advertisement එක දාලා හැමතිස්සෙම වගේ දකින්න ඒක හොඳ brand name එකක් කියලා අපේ ඔළුවට යනවානේ. අන්න ඒක advertising a product frequently. Advertising a product frequently. මෙතනදි මම දකින විදිහට ඔක්කොම සාර්ථකයි, but this is leading. This repetitive advertising කියන method එක ටිකක් leading එකේ ඉන්නවා. ඕක තමයි advertising වල methods 4. ඉතින් අපි අයගේ advertising එකක් දාද්දි මොන දේවල් ගැනද අපි හිතන්න ඕනේ? factors we should මේ දැන් මේක ඇවිල්ලා මේකට අදාළ එකක් නෙවෙයි. මේක වෙනම factors when selecting advertising method. Factors when selecting අපි advertise කරගන්න method එකක් හොයාගනිද්දී අපි මොනවද හිතන්න ඕන දේවල්? We should think about the cost නේ. We have to think about the cost first. ඔක්කොටම කලින් අපිට කොච්චර යනවද කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ අපි ගන්න මේ ක්‍රමය අපි ඇඩ්වර්ටයිස් කරන්න යන ක්‍රමය සිස්ටම් එක අපේ ටාගට් මාකට් එකට ඇක්සසිබල්ද කියලා බලන්න ඕනේ. accessibility to the target market. Accessibility to target market. අපි මේක විකුණන්න ඉන්න මාකට් එකටම හරියට අපිට මේ මෙතඩ් එකේ විකුණ ගන්න එක පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. ඊළඟට attractiveness. ඒක attractive ද කියලා බලන්න ඕනේ. අපි කරගන්න යන මෙතඩ් එක attractive ද කියලා බලන්න ඕනේ. frequency කොයි වගේද කියලා බලන්න ඕනේ අපි.
ෆ්‍රීකවන්සි එක ඔය වගේද ගන්න FB ඇඩ් එක නම් ෆ්‍රීකවන්සි එකක් නැහැනේ එකපාරයිනේ එක කෙනෙක්ට ඇඩ් එකක් පෙන්වන්නේ ඒක ෆ්‍රීකවන්ටි පෙන් දාන්නත් පුළුවන් ස්පීඩ් එක බලන්න ඕනේ අපි යවන මැසේජ් එකේ නේචර් එක හැමතිස්සෙම නේචර් එක බලන්න ෆැක්ටර්ස් වල නේචර් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ ටයිමින් අපි කොච්චර වෙලාවක් අපේ ඇඩ්වර්ටයිසින් එකට වෙන් කරනවද පෝස්ට් එකක් නම් ටයිමින් කියන එක අදාළ වෙන්නේ නැහැ නිකන් පික්තූරයක් නම් බට් එතනදී ටයිමින් අදාළ වෙන්නේ මෙන්න මේ විදිහට කන්සියුමර් කෙනෙක් මේක කියවන්න කොච්චර වෙලාවක් ගන්නවද කියන එක. කියන්නේ පොඩි පෝස්ට් එකක් with lots of paragraph with simple letters ඕක ඇවිල්ලා සාර්ථක ක්‍රමයක් නෙවෙයි. but කිසි දෙයක් තේරෙන්නේ නැති වෙන්න ලොකුවට paragraph ලොකුවට පෝස්ට් එක හදලා වචන කීපයක් මොකක් හරි දාලා තිබ්බොත් මොකක්ද මේ කියන්නේ කියන ගැන කුතුහලයක් ඇති කරනවා කන්සියුමර්ගේ ඔළුවේ මිනිස්සුන්ගේ ඔළුවේ. එතකොට more content වලට වඩා less content අපිට ඉක්මනට මාකට් කරගන්න පුළුවන්. ඔය වගේ දේවල් බලන්න ඕනේ. අපේ කම්පිටිටර්ස්ලා පාවිච්චි කරන මීඩියාස් අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. තව මීඩියා හැබිට්ස් වගේ දේවල් බලන්න ඕනේ. මොකද කට්ටිය පුරුදු වෙලා තියෙන මොනවා බලන්නද? ටීවී බලන්නද? Facebook යන්නද? ඔන්න ඔය වගේ මීඩියා හැබිට්ස් මොනවාද දැන් මම කිව්වා cost එක ගැන බලන්න, accessibility to the target market අපේ target market එකට තියෙන accessibility එක බලන්න, attractiveness එක බලන්න, frequency එක බලන්න and as well as තව මොනවද media habits ගැන බලන්න, competitors ලා පාවිච්චි කරන method එක බලන්න, speed එක බලන්න, nature එක බලන්න, timing බලන්න, අපි ගන්න channels මොනවද කියලා බලන්න. ඒ වගේම අපි ප්‍රොඩක්ට් එකේ nature ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. අපි හැමතිස්සෙම ප්‍රොඩක්ට් එකේ nature ගැනත් අවධානය දෙන්න. right හොඳයි ඊළඟට අපි බලමු ඇඩ්වර්ටයිසින් එක ප්‍රොමෝෂනල් ටූල් එකක් කියලා මම කිව්වනේ දැන් කලින්. මම කිව්වා මේ ඇඩ්වර්ටයිසින් කරන එක ප්‍රොමෝෂනල් වල ටූල් එකක් කියලා. ඒක ප්‍රොමෝෂනල් ටූල් එකක් වෙන්නේ ඇයි? අපි හැමෝම දන්නේ ඇයි කියලා. එන්නට අපි ටිකක් බලමුකෝ. මේ බිස්නස් ස්ටඩීස් වල මේක කියන්න එපා. ප්‍රැක්ටිකලි මේ ඇයි කියන එකට උත්තරයක් දෙන්න ඕනේ. හරි. අපි බලමු මේ ප්‍රොමෝෂනල් ටූල් එකක් ගැන මේ ඇඩ්වර්ටයිසින් කරන එක. නම් මම කතා කරන්නේ ටෝටල් ඇඩ්වර්ටයිසින් නා. ඒ කියන්නේ වෙන මොකක් හරි පොඩි කොටස් ගැන නෙවෙයි කතා කරන්නේ. Advertising. Advertising, why it is a promotional tool? Why it is a promotional tool? Promotional mix එකේ promotional tool එකක් වෙන්නේ ඇයි මේ advertising කියන එක. Let's see. Best method to reach the consumer goods market with a which is broad. මේක තමයි මම ලියන්නම්කෝ. Best method to reach the consumer goods market which is broad මේ advertising method එකෙන් තමයි අපිට ඉක්මනටම consumer goods market එකට බහින්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් broad can be used according to the language and culture of the people. Can be used according to the language and culture of the people. Culture of the people. මිනිස්සුන්ගේ language එකයි culture එකයි ගැලපෙන්න අපිට මේ advertisement හදා ගන්න පුළුවන්. Unit cost of advertising is low. Unit cost of advertising කරද්දී ඇත්තරම අපිට එක කස්ටමර් කෙනෙක්ට මැසේජ් එක දෙන්න යන cost එක ගොඩක් අඩුයි. එක consumer කෙනෙක්ට මැසේජ් එක දෙන්න යන cost එක අඩුයි. Unit cost of advertising is low. Can deliver message quickly. Can deliver message quickly. අපිට ඉක්මනට පණිවිඩයක් දෙන්න පුළුවන් advertisement එකකින්. Easy to educate consumers. Easy to educate
consumers can be used according to the region. අපිට කොටසෙන් කොටසට ගැලපෙන්න වෙන වෙනම පාවිච්චි කරන්නත් පුළුවන්. Can be used according to the region. Those are the reasons why advertising is used as a promotional tool. හොඳයි දැන් අපි ඇඩ්වර්ටයිසින් ගැන සම්පූර්ණයෙන් කතා කරා. දැන් අපි බලමු methods in sales promotion. අපි දැන් sales promotion කියන එක part එක පොඩ්ඩක් බලමු. different sales promotion methods. Different sales promotion methods. කොහොමද sales promotion කරන්නේ? ඒකට අදාළවත් වෙන වෙන methods කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. We can say price off. ගාන අඩු කරනවා. main පළවෙනි එක. We can say contests, games වගේ දේවල් අපිට තියන්න පුළුවන්. contests, games අන්න ඔය වගේ තියෙනවා. හරියට අර කාගේ සුච්චිට එකට ගිහිල්ලා පැයක් ඇතුළත මෙච්චර ප්‍රමාණයකට බඩු එකතු කරන් එන්න. එතකොට අපි දෙන්නම් ඩිස්කවුන්ට් එකක් වගේ ගේම්ස් තියෙන්නේ. ලොටරි, දිනුම් මැදීම්. ඒ කියන්නේ දෙක මොකක් හරි ටිකට් එක ඔය විදිහට ලොටරි එකක් ගත්තාම මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ඔයාලට මෙච්චරක් හම්බ වෙනවා කියලා ඔය විදිහට අපිට දෙන්න පුළුවන්. ඔය විදිහට මාකට් කරගන්න පුළුවන් sales promotion. 4 samples in trade affairs. samples කියලා අපි බඩු වගේක් බෙදන්නේ. samples, exhibitions, coupons, trade discounts දෙන එක. trade discounts තාත් මොනවාද? bonus points, gifts දෙන එක, warranties දෙන එක. ඒකත් අපිට ගන්න පුළුවන්. warranties දෙන එක. Those are promotional methods. Sales promotional methods. හොඳයි. sales promotional method එකත් අර advertising කියන එක හතරකට කැඩුනා වගේ මේකත් අපි හතරකට කඩනවා. like this. right. හතරකට නෙමෙයි කඩන්නේ. ඒතර තුනකට කඩනවා. sales promotion have 3 parts. consumer promotion, trade promotion and sales force promotion. consumer promotion කියලා කියන්නේ promotion method used to encourage consumers to buy. අපි encourage කරනවා කාවද? consumers. We encourage, this is the consumer, we encourage him to buy our product. අපේ product එක ගන්න අපි consumer encourage කරනවා. එන්න ඇවිල්ලා මේක ගන්න කියලා අපේ හැමන වාසිය අනමන ඔක්කොම ටික කියලා. trade promotion කියන්නේ incentives given to encourage the intermediaries to buy goods. trade promotion කියලා කියන්නේ අපේ අතරමැදියන්ට අපි discounts දෙනවා ඒගොල්ලෝ ඇවිල්ලා අපේ මේ product එක අරගන්න කියලා. හරි? trade promotions are incentives given to encourage intermediaries to buy goods. Intermediaries to buy goods. අපේ goods ගන්න කියලා intermediaries ලා encourage කරලා අපි incentives දෙනවා. that is trade promotion.
Salesforce promotion කියලා කියන්නේ tools used to encourage business and sales staff in general. අපේ business එකයි sales staff එකයි encourage කරන්න. මේ consumers ලවත් අතරමැදියන්වත් නෙවෙයි. අපේ business එකේ අයවයි sales staff එකේ අයවයි encourage කරන්න පාවිච්චි කරන strategy එක තමයි method එක තමයි Salesforce promotion. අපේ Salesforce එක තමයි අපි promote කරන්නේ. Tools used to encourage business and sales staff in general. Business ekai and sales staff in general. හරි. ඔය තියෙන්නේ තුන. Consumer promotion consumers ලා encourage කරනවා. Sales promotion the intermediaries ලා encourage කරනවා. Salesforce promotion අපේ business එක ඇතුළේ ඉන්න අය encourage කරනවා. Those are the sales promotions classified into two. මේ sales promotions වලින් අපිට හම්බෙන benefits මොනවාද? මේ sales promotion වලින් අපිට හම්බෙන benefits. Let's see. Benefits of sales promotion. Sales promotions වලින් අපිට හම්බෙන benefits. Adding additional value to the customer. Adding additional value to the customer. ටිකක් වැඩිපුර value එකක් add වෙනවා ඒ කියන්නේ. Higher attraction is received in short term. Higher attraction received in short term. Then communicating and encouraging and inviting consumers to purchase the product can be done at once. ඔය ඔක්කොම ටික එකම වෙලාවෙ කරගන්න පුළුවන්. communicate කරන්න, encourage කරන්න වගේම invite කරන්න එකත් ඔය තුනම එකම වෙලාවෙ කරන්න පුළුවන්. communicating, encouraging. This is 1, this is 2, this is 3. Encouraging and inviting customers to buy our product. Customers to buy our product can be done at once. ඊට පස්සේ fourth, higher cooperation from the customers. Higher cooperation. අපි sales promotions කරද්දී customers ලා එක දිහා පොඩක් අහනවනේ. අපි දෙයක් customer ට කියද්දී මේ අපේ product එක ගැන කියන්නේ හම්බෙලා කියද්දී එතනදී අපි කියන දේ පොඩක් අහනවා. මිනිස්සෙක් මේ කතා කරනවා කියලා හිතලවත්. Higher cooperation from the consumer. Attract intermediaries. We can attract intermediaries and easy to handle. මේකත් අපිට handle කරගන්නත් easy කියලා කියන්න පුළුවන්. Some sort of handle is easy to handle. Those are the benefits that we gain. Additional value, higher attraction received in short term, communicating and encouraging and inviting the customers can be done at once, higher cooperation from the customer, attracting intermediaries, handling is easy to handle. මේ process එක handle කරගන්න easy කියලා කියන්නේ. Okay, I will clear this now. Let's see what is next. ඊළඟට අපි බලමු public relation tools that can be used for promotion. Sales promotion part එක ඉවරයි. අපි බලමු public relation tools දැන් මොනවාද කියලා.
තා කාලය එකක් ගමුණේ. ඕකේ. public relation tools that can be used for promotion, that can be used for promotion. Public relation tools that can be used for promotion. අපි බලමු මොනවද කියලා. We can keep media conferences, තවත් මොනවද? Sponsorships, අපිට මොන හරි දේවල් වලට ස්පොන්සර් කරන්න පුළුවන්. Sponsorships, sponsorships. තව corporate communication, lobbying, uh, 5 product publicity, speeches, news, public affairs, crisis management, a company magazine. මේ examples දෙන්නේ company magazines ඕන මේකක්. public relation tools සාමාන්‍යයෙන් අපිට මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. We can use anything like this. මේ වගේ මේ side එක. දැන් ඔයාලා මේක යන පැත්ත තේරෙනවනේ මොන වගේද යන්නේ කියලා. like that. ඔය දේවල් අරින්න තව ඕන තරම් දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. those are not limited. නැති තරම් මේවා තියෙනවා. ඕනෙම එකක ඇති තරම් opportunities තියෙනවා. අපි දැන් බලමු how does public relation contribute to the success of organization එක. organization එක success එකට මේ කොහොමද public relationships කියන අර promotional mix එකේ තියෙන tool එක පාවිච්චි වෙන්නේ කියලා. public relation, it is help to first that build a good image. You can think and write. build a good image, හොඳ image එකක් හදා ගන්න උදව් වෙනවා නේද? build a good image. Consumers are easily attracted. Can be used as a strong promotional tool, can be used as a strong promotional tool, and ability to reach in the market directly. Ability to reach in the market directly. ඔය වගේ අපිට ඕන තරම් ලියන්න පුළුවන්. අපි දැන් public relation tools ටික පොඩ්ඩක් පැත්තක තියලා දැන් බලමු personal relation tools ටිකක්. personal selling වල tools ටිකක්. Let's see personal selling. Then you have to remove this one also, ne? හරි. personal selling. හොඳයි. මෙතනදී අපිට මොනවද බලා ගන්න පුළුවන්?
demonstrations, we can say demonstrations. අපි කියනවා හම්බෙලා කියනදී sales meeting, sales meeting, meetings තියන්න පුළුවන්. Incentive programs, incentive programs, තව මොනවද? samples, fairs and trade dues, fairs and trade shows, ඔන්න ඔය වගේ දේවල් අපිට personal selling වල tools කියලා ගන්න පුළුවන්. personal selling වල tools කියලා ගන්න පුළුවන්. personal selling පාවිච්චි කරන්නේ personal selling පාවිච්චි කරන එකෙන් promotional tool එකක් විදිහට personal selling පාවිච්චි කරන එකෙන් මොනවද හම්බෙන්නේ benefits කියලා අපි බලමු. what are the benefits? Let's see. Right, benefits කියලා ගත්තාම we can say wrong information will not reach the consumer since the direct communication නේ අපි කෙලින්ම consumer ට වෙන්න ඕන දේ කියනවා ඒ නිසා wrong information will not reach to the consumer අවශ්‍ය කෙනාට වැරදි information යන එක සම්පූර්ණයෙන් නැති වෙනවා. seller can offer products with match to the consumer needs and wants. අපිට ඒ කෙනාට අදාළ වෙන්න ගැළපෙනම දේ දෙන්න පුළුවන්. කතා බහ කරලා. නේද? personal selling නේ. seller can offer products which match the consumer needs and wants. However, we can say personal sales can most of the time be transferred into actual sales. මොකද අපි ළඟට ගිහිල්ලා මේ මනුස්සයත් එක්ක කතා කරලා ඒ වැඩේ කරනකොට ඒක සක්සස් වෙන්නේ මොකක් හරි සේල් එකක් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය possibility එක වැඩි. ඒ මනුස්සය ඒක ගන්න තියෙන possibility එක වැඩි එතකොට. හරි? personal sales can be most of the time be transferred to actual sales. Right? Next we can say increase sales through developing personal relationships. එයාට අපිට මේ විදිහට අපිට loyal customers ලා හදා ගන්න පුළුවන් වෙනවා. So we can say increase sales through developing personal relationships. Through developing personal relationships. Fifth one, no need of broad distribution methods and much efforts. No need of broad distribution and much effort. හැබැයි customer convince කරගන්න effort එක තියෙන්න ඕනේ. So those are the advantages that we can get through personal selling. හරි. අපි දැන් පොඩ්ඩක් බලමු personal selling වලින් පස්සේ direct marketing වල මොනවද තියෙන දේවල් කියලා. direct marketing අපි advertising වල තමයි ගොඩක්ම කතා කරේ. Now අපි බලමු direct marketing. direct
marketing. මෙතනදී අපිට බලාගන්න පුළුවන් tools තමයි telemarketing. ටෙලිමාර්කටිං ටීවී වල ඇඩ්වර්ටයිසිං වලටත් ගන්නවා. ඒක ඇවිල්ලා එහෙම එක පැත්තකට කියලා හිර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කැටලොග්, direct mail, email marketing, direct mail, TV shopping. TV shopping නම් දැනට ලංකාවේ නැහැ. ඔය TV වලින් බඩු ගන්න. fax, emails, okay. Face to face selling, face to face selling මේක ගොඩක්ම personal selling වලටත් අදාළයි. face to face selling, voicemail, e-marketing. e-marketing වල අපේ අතම computer programs වලින් වැඩ කරන නිසා තාම කෙනෙක්ටම direct market කරන්න පුළුවන්. කියන්නේ directly interact වෙන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක වෙන වෙනම ඒකට අදාළ වෙන විදිහට. අන්න ඒ වගේ වාසි දිනවා. those are the things that we can see in direct marketing. In direct marketing වල features මොනවද කියලා හෙව්වොත් you can say features of direct marketing as non-public මේ ගොඩක් public නැහැ. ඒ කියන්නේ මුළු එක ගොඩකට එකපාර කතා කරනවා නෙවෙයි. එක්කෙනෙක් කෙනාට directly අපි message එක දෙනවා. දැන් emails වලත් සිද්ධ වෙන්නේ ඒකනේ. directly. public එකට commonly යන්නේ නැහැ. දැන් YouTube එකේ ගත්තොත් public. emails නම් direct. මේක customize. එක්කෙනෙක් කෙනාට වෙනස්. customized. ඒ කෙනාට ගැලපෙන්න වෙනස්. up to date make always updated, interactive. මේ method එක interactive වැඩි. Interactive, right? This is direct marketing features. Please study direct marketing features තමයි මේ කිව්වේ. direct marketing වල තියෙන features තමයි ඔය කිව්වේ. හොඳයි direct marketing වලදී අපි බලමු මොනවද තියෙන advantages කියලා. Let's see what are the advantages. දැන් බලන්නේ මොනවද? benefits. මෙතනදී අපි පොඩ්ඩක් මෙහෙම බලමු. benefits to business, benefits to consumer හම්බෙන benefits, මෙයාට හම්බෙන benefits වෙන වෙනම බලමු. මෙතනදී අපිට no need large amount of employees, මොකද email marketing එක example එකක් විදිහට හිතලා ගන්න. no need of large amount of employees. අපිට email marketing කරනවා නම් අපිට large amount of employees ඉන්නවා. ඔයාට lap එක තිබ්බොත් හොඳටම ඇති, computer එකක් තිබ්බොත් හොඳටම ඇති. large amount of employees. No need of large space. ලොකු space එකක් ඕන වෙන්නේ නැහැ. no need of large space. Can reduce cost. Can increase the profit. Can increase the profit. To consumer අපිට කියන්න පුළුවන් low time consuming, low price. කෙලින්ම යාට wood එක හම්බෙනවනේ. අර කෙලින්ම producer එකෙන් මේක ගන්නත් පුළුවන්. අන්න ඒක නිසා ඒකත් අර යම් kind of low price. High level of choice. Can maintain direct relationship with business. Can maintain direct relationship with business. තවත් තියෙනවා. We can say information required can be obtained directly. Information required can obtain directly. තව ගත්තොත් can purchase product while being at home. අර ගෙදර ඉඳලම online එක ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඔන්න ඔය වගේ direct marketing වල benefits ගොඩක් to the business as well as to the consumer they will get. Now we'll see the events and experiences වල පාවිච්චි කරන tools ටික බලමු. Events and experiences කියන එකේ පාවිච්චි කරන tools තමයි වක්ලාට sports events, Olympic වගේ ගත්තොත්, entertainment, cricket match එකක් වගේ ගත්තොත්, movie එකක් ගත්තොත්, festival එකක් ගත්තොත්, courses ගත්තොත්, factory tours, street drama ඔය ඕනම එකක් event එකක්. company museum එකක් හදනවා. ඒකට මදාලේ company එකේ history එක ගැන කියවෙන විදිහට. Those are the tools that can be seen in events and experience කියන tool එකේදී. Events and experience promotional tool එකේදී. At last, let's figure out some benefits of this events and experience benefits. You can say easy to identify the target market, easy to identify the target market. අපේ target market එක ගානට identify කරගන්න පුළුවන්. Easy to identify the target market. Can increase the brand awareness, can increase the brand awareness, assure the brand loyalty of customers, assure the brand loyalty of customers, can satisfy main customers and appreciate employees, can satisfy main customers and appreciate employees. just ඕනම එක ඔයගලන්ට හිතලා ගන්න පුළුවන් events and experience එකකින් මොකක්ද සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් advantages. but මෙතනදී මේ දේවල් පොඩක් study කරලා ගියාම අපිට විභාගෙදී මේ decision එක ගන්න එක මේවා හිතලා මතක් කරගන්න එක හරි ලේසි වෙනවා. So done. Let's see now word of mouth. මේ word of mouth කියන එක important වෙන්නේ. වගේම ඒකේ මොනවද පාවිච්චි කරන tools කියලා. ඉතින් මේ word of mouth මේකෙදී tools පාවිච්චි කරනවා කියන්නේ ඉතින් සිද්ධ වෙන්නේ මොනවද? person to person, chat rooms කතා බහ කරගෙන යද්දි blog එකක, blogs වල, social networks වල, comments වල, YouTube වල comments වල එහෙම recommend කරන්නේ කට්ටිය. social networks. ඉතින් ඇයි මේක important? මේකයි මම කිව්වා මේක තමයි strongest කියන්නේ strong advertisement තමයි strongest. එතකොට මේකයි වෙලා ඒ තරමටම කියන්නේ මොකද්ද හොඳම කියලා කියන්න බෑ. මේක ගොඩක් හොඳ එකක්. ගොඩක් strong. Important. Why this is important? We can say an unbeatable trust would be created in the minds of the potential customers. Unbeatable මේක නැති කරන්න බැරි trust එකක් තමයි මේකෙන් හැදෙන්නේ. An unbeatable trust would be created. When a consumer recommend a product to a person, එක කවුරු හරි මිනිස්සෙක් තව කෙනෙක්ට මේක recommend කරාම the person who is known to him, එයා දන්න කෙනෙක් නම් ඒක recommend කරන්න කියන අපි දන්න මිනිස්සෙක් නම් අපිට මේක ගන්න හොඳයි කියලා කියන අපි ඒක අනිවාර්යෙන් try කරලා බලනවනේ නේ. මේ හොඳයි කියලාත් කියනවා. ඒ වගේම මට ඒක අවශ්‍යයි කියලාත් කියනවා. ඒ කියන්නේ මට අවශ්‍යයිත් එක්ක ඒක ඒ product එක හොඳයි කියලා මෙයා recommend උත් කරනවා. ඉතින් මම ඒක ගන්නේ නැති විදිහ. අනිවාර්යෙන් ගන්නවා. So මෙතනදී තවත් advantage එක තමයි business එකට කිසිම cost එකක් යන්නේ නැහැ. කිසිම cost එකක් යන්නේ නැහැ. ඔන්න ඔය දේවල් නිසා word of mouth කියන එක ගොඩක් important වෙනවා. So
marketing management the bulky lesson සම්පූර්ණයෙන්ම ඔන්න කවර් කරලා තියෙන සේරම වීඩියෝස් ටික YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ මේක නම් ඔයගොල්ලෝ බලන්න ෆස්ට් වීඩියෝ එක අනිවාර්යයෙන් කලින් වීඩියෝස් ටික බලලා ඉන්න අර මුලින්ම කියන්න ඕනේ අන්තිමට කිව්වා කරන්න දෙයක් නැහැ මුලි බතක් උන්නේ නැහැ කොහොම හරි කමන්න දැන් ඔන්න බල්ක් ලෙසන් එක ඉවරයි එහෙනම් let's meet from the next video subscribe the channel share this video with everyone ඔයගොල්ලන් යාළුවොත් එක්ක අනිවාර්යෙන් share කරන්න මොකද ඒගොල්ලන්ට ගොඩක් important ගොඩක් උදව්වක් වෙයි ඒගොල්ලෝ classes යන ඇති but video එකක් නේ උදව්වක් වෙයි මේක මොකද class එකක වගේ ගොඩාක් detail time එක ගොඩක් අරගෙන නෙමෙයිනේ තියෙන්නේ රිවයිස් කරගන්න හොඳට සෙට් වෙන වීඩියෝස් සෙට් එකක් තමයි channel එකේ දාලා තියෙන්නේ so share this with others and make them aware okay එහෙනම් මම අදට ගිහිල්ලා එන්න next video එක financial management plus the grade 2 එක finance වල තියෙනවානේ lesson එකක් දෙකම combine කරලා වීඩියෝ එකක් අරගෙන එනවා එතකොට ඒක මේ තරම් ලොකුවට එන්නේ නැහැ මේකනේ ලොකුම lesson එක ඉවරයි the big guy is over so let's meet from another video goodbye for now